ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 මැයි 14 බ්‍රහස්පතින්දා සිරස්තල රාජිතට එරෙහි මහාධිකරණ නියෝගය බලරහිත කරන්නයි ඉල්ලා අභයාචනාධිකරණයට පෙත්සමක්. ජනපතිවරණ සමයේදී සිදු වූ සිද්ධියකට අදාළව මංගල CIDයට කැඳවයි. පැය 5ක් ප්‍රශ්න කෙරේ. 4 වෙනි තට්ටුවේ පැය 5යි විනාඩි 15ක මැරතන් එකක් දුවලා ගෙවුණු දින 14 තුළ සාමාන්‍ය ජන සමාජයෙන් කිසිදු කොවිඩ් අසාධිතයෙකු වාර්තා වී නැහැ. සෞඛ්‍ය අංශය පවසයි. පාස්කු ප්‍රහාරයට අදාළව එවක බස්නාහිර භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනා ජනපති කොමිසම හමුවට කැඳවයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ මේ වන්නේ Ada Derana රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් සමග. සුදුවැඩ් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සෙනරත්න මහතාට ලබා දුන් ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණයේ දුන් නියෝගය බල රහිත කරන්නයි ඉල්ලා අභයාචනාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ඒ රාජිත සෙනරත්න මහතාගේ නීතිඥවරුන් විසින් මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකාර රාජිත සේනාරත්න මහතා මේ වන විට නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා. The big story. ආන්දෝලනාත්මක සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුවට අදාළව එහි තෙවන සැකකරු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපමත මුදාහරණ ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය 1 දෙසැම්බර් මාස 30 වන දින නියෝග කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධන පෙත්සමක් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා. අදාළ ප්‍රතිශෝධන පෙත්සමෙහි තීන්දුව ඊයේ පෙරවරුවේ ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් රාජිත සේනාරත්න අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කර තිබූ නියෝගය අවලංගු කරනු ලැබුවා. මහාධිකරණ නියෝගයට අදාළව සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙස විනිසුරුවරයා නියෝග කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව මැයි මාස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඒ අනුව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු රාජිත සේනාරත්න මහතාව ඊයේ රාත්‍රියේම මේගමුවේ පිහිටි පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ වෙත මෙලෙස රැගෙන යනු ලැබුවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සඳහන් කළේ රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට යොමු කරවන සැකකරුවන් දින 21ක කාලයක් වෙනත් බන්ධනාගාර පරිෂදුවට රඳවා නිරෝධායනය කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව මේගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයට ඊයේ රාත්‍රිය ඇතුළත් කෙරුණු රාජිත සේනාරත්න මහතා දින 21ක කාලයක් එහි රඳවා තැබීමට නියමිත බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ. මේ අතර තමන්ගේ අප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කරන්නයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අභයාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. The big story. ඉකුත් ජනාධිපතිවරණ සමයේ පුත්තලම ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්දදායකයන් පිරිසක් සිලාවතුර ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංගම බස් රථ මගින් රැගෙන යාමේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. එහිදී ඔහු පවසා ඇත්තේ ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවකින් මුදල් වියදම් කිරීමට තමා අනුමැතිය දුන් බවයි.
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී එවක අමාත්‍යවරයෙක් වූ රිෂාඩ් බදවුද්දීන් මහතා පුත්තලම ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්දදායකින් පිරිසක් සිලාවතුර ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංගම බස් රථ මගින් රැගෙන යාම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පස්වරු 2ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ අද දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවයි. පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියා. අද දින කැඳවියයි කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න මම මේ 4 වෙනි තට්ටුවේ පැය 5යි විනාඩි 15ක මැරතන් එකක් දුවලා ඉන්නේ. පැමිණිල්ලක් දාලා තියෙනවා. පසුගිය මැතිවරණයේදී ඡන්දදායකයන් පිරිසක් උතුරේ තියෙන ඡන්දපොළට ගෙන යාම සඳහා මුදල් ඇමතිවරයා වශයෙන් මම අනුමැතිය දුන්නයි කියලා. ඊට පස්සෙම මම බොහොම සතුටු වෙනවා අනුමැතිය දීම ගැන. මොකද මේ මම අනුමැතිය දුන්නේ LTT රාෂ්ට්‍රවාදීන් විසින් නිවාස වලින් එළවපු ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද බල අයිතිය ලබා ගැනීම සඳහා උතුරු පළාත් ප්‍රති සංවිධාන වැඩපිළිවෙල යටතේ අදාළ ඇමතිවරයාගේ ඉල්ලීම අනුව ඒ මුදල් අනුමැතිය දුන්නා. ඒ ගියපු බස් වලට මුදල් ගෙව්වේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් කියලා ඔබතුමා Northern Rehabilitation එකෙන්. ඒ කියන්නේ ඒ අමාත්‍යාංශයේ යටතේ තියෙන තවත් දෙපාර්තමේන්තු. පිළිගත්තට යටතේ තියෙන අමාත්‍යාංශයත් ඔව් ඔව්. මෙතන ප්‍රශ්නයක් රජයේ මුදල් යොදාගෙන නෑ මගේ අස්සන ඔව්. එතුමා මගේ අවසරය ඇතුව කරපු දෙයක්. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. ගෙවුණු දින 14ක කාලය තුළ නාවික හමුදා නියදිය හා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නියදිය හැරුණුකොට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු හමු වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවසනවා. මෙරටින් හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතයන් ගණන මේ වන විට 916ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 515 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වී තිබීම විශේෂත්වයක්. මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ ගණන ඊයේ 900 සීමාව ඉක්මවා ගියා. මෙරටදී කොවිඩ් වැළඳුණු පළමු ශ්‍රී ලාංකිකයා මාර්තු මාසයේ 11 වෙනිදා හමුවීමෙන් පසු පළමු ආසාදිතයන් 100 දින 14ක කාලයක් තුළ වාර්තා වුණා. දෙවන ආසාදිතයන් 100 දෙනා දින 18කින් වාර්තා වූ අතර තුන්වන ආසාදිතයන් 100 දෙනා දින 9ක් තුළදී හඳුනා ගැනුණා. නමුත් සිව්වන ආසාදිතයන් 100 දෙනා වාර්තා වූයේ දින 4ක් තුළයි. යලි ආසාදිතීන් වාර්තාවීමේ වේගය ඉහළ යමින් දින දෙකක් තුළ ආසාදිතීන් ගණන 400 සිට 500ක් දක්වා ඉහළ ගිය අතර ආසාදිතීන් 500 සිට 600 දක්වා වාර්තාවීමට ගත වූයේද දින දෙකක් පමණයි. 7 වන ආසාදිතීන් 100 දෙනා සහ 8 වන ආසාදිතයන් 100 දෙනා වාර්තා වුණේ දින 5ක් තුළදී. 9 වන ආසාදිතයන් 100 දෙනා වාර්තා වන්නේ දින 7ක් තුළදී. ඒ අනුව පසුගිය මැයි මාස 7 වනදා සිට අද දහවල් 12:30 දක්වා කාලය තුළ අලුතින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් ගණන 118ක්. ඒ අතරින් 114 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා. එනම් වැලිසිර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වෛරසය වැළඳීමෙන් පැතිර ගිය නියදිය හැරුණකොට ගෙවුණු දින 7ක කාලය තුළ බාහිර නිරෝධායන කඳවුරු සහ ශ්වේත පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයන් 90 දෙනෙකු පමණයි. ඔවුන් 90 දෙනාද ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායිහි රැඳී සිටි පසුගිය 7 වනදා දිවයිනට ගෙන්වා ගැනුණු පිරිසට අයත්. එමෙන්ම දින 14ක කාලය තුළ නාවික හමුදා නියදිය සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නියදිය හැරුණුකොට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු හමු වී නොමැතිවීම විශේෂත්වයක්. COVID-19 ආසාදිතයන් 26 දෙනෙකු ඊයේ දිනේ හඳුනාගත් අතර ඒ සියලු දෙනාද වැලිසිර නාවික හමුදා කඳවුරේ සමාජිකයින්. ඒ කෙසේ වෙතත් අප විසින් කිසිසේත්ම මේ පිළිබඳ සැහැල්ලුවට ගන්නට බැහැ. මොකද යම්කිසි ආකාරයකින් වෛරසය තියෙන්නට පුළුවන් යම් තැනක යම් පුද්ගලයන් ළඟ. අද තවත් කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගත්තා. ඒ පොල්ගහවෙල පදිංචි නාවික හමුදා සමාජිකයෙකුගේ දරුවෙකු වන වයස අවුරුදු 1.5ක බිලිඳෙක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගියා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට පටහැනිව කොරෝනා වෛරසය ආසාදිතය වී මේ යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීමේ ගැසට් පත්‍රය සංශෝධනය කර එයට ආදාහන සහ භූමදානය කිරීමට අවශ්‍ය රෙගුලාසි ඇතුළත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදයුදීන් මහතා ඇතුළු එම පක්ෂයේ සමාජිකයින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එළබෙන මැයි 16 සෙනසුරාදා රාත්‍රී 8 සිට මැයි 18 සඳුදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය බලපෑත් වෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා.
කොළඹ සහ ගම්බහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජනජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය මැයි 11 වන සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙල එළඹෙන මැයි 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මැයි 18 සඳුදා සිට එම වැඩපිළිවෙල නැවත ඉදිරියට ගෙන යාමට නියමිතයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයේ සඳහන්. සැසු දිස්ත්‍රික්කවලට එළඹෙන මැයි මාස 16 වන සෙනසුරාදා තෙක් රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව එහි සඳහන්. මැයි මාස 17 වන ඉරිදා මුළු දවසම දෙවේන පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මාස 18 වන සඳුදා අලුයම 5ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 වන සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජනජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය මැයි මාස 11 වන සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙල එළඹෙන මැයි මාස 16 වන සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි මාස 18 වන සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලබන බවද එම නිවේදනයේ සඳහන්. කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතිනවා. දුම්රියවල මෙන්ම බස් රථවලද ආසන ගණනද මගින් ප්‍රවාහනයට අවසර හිමිවීමත් සමග අද දිනයේ එම ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි සිදුවනු දක්නට ලැබුණා. ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ බස් රථ 3340ක් පමණ ධාවනයට එක් කර ඇති බවයි. බස් රථවල මගින් ගමන් කිරීමේදී කොවිඩ් වෛරසයේ බලපෑම කෙබඳුද යන්න පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආචාර්යවරුන් කිහිප දෙනෙකු විසින් සකස් කළ පරීක්ෂණ වාර්තාවක් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම පරීක්ෂණයට අනුව බස් රථයක් ගමන් කරන විට ජනෙල් විවෘතව තබන හේයින් බස් රථය තුළට ගමන් කරන සුළං ධාරාවන්හි වැඩිම බලපෑමක් පවතින්නේ පසුපස ආසනවලටයි. එමෙන්ම පසුපස කොටසේ සිට සුළං ධාරාවන් සුලියක්සේ කැරකිමින් බස් රථයේ ඉදිරිපසට හමායමක් සිදුවනවා. එබැවින් එක් ආසාදිතයෙකු සිටියහොත් ඔහු වෙතින් නිකුත් වන කිවිසුමක් තුළින් සමස්ත බස් රථයේම ගමන් කරන මගීන් වෙත බලපෑමක් ඉල්ලවිය හැකි බව එම අධ්‍යයනයෙන් පෙන්වා දී තිබෙනවා. බස් රථයක් තුළ සිටගෙන යාමෙන් වෛරසයට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතිනවා. මේ අතර කොළඹ නගරයේ විශාලතම සංචාරක ව්‍යාපෘතියේ වැඩබිම කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් අද නිරීක්ෂණය කරනු ලැබුවා. කළුතර නගරයේ කොණ්ඩා කපන ස්ථානවල නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ පුද්ගලයන්ට දැඩි ලෙස අවවාද කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදු වුණා. මෙතර COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මුදල් රැස් කිරීමට මුල පුරමින් ආරම්භ කළ ඉටුකම වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු වුණා. ජනාධිපති අරමුදලේ රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් සමගින් පිහිටුවන ලද මෙම අරමුදල මගින් වෛරස ව්‍යාප්තියෙන් අවදානමට ලක්වන ජනතාවට ආධාර කිරීම සඳහා රජයට ගත හැකි වන අතර සෞඛ්‍යාංශයේ සහ නිකුත් අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීම අරමුණයි. ඒ අනුව ජංගම දුරකථනයෙන් #207# ඩයල් කිරීම මගින් හෝ www.itukama.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබේ මුදල් පරිත්‍යාගය සිදු කළ හැකියි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය තෙමසක වැටුප වන රුපියල් 2,92,500ක මුදල COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට අද පරිත්‍යාග කළා. ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල් තානාපතිවරයා, ඊරාන ඉස්ලාමීය ජනරාජ්‍යයේ තානාපතිවරයා සහ ඉන්දියානු මහකොමසාරිස්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය මගින් සිදු කළ මෙම අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වනවා. මේ අතර COVID-19 වසංගතය හේතුවෙන් ඇදවැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටිනවා. පශ්චාත් කොරෝනා සමයේ ආර්ථික වර්ධනය උදෙසා බැංකු ක්ෂේත්‍රය හවුල් කර ගැනීම සහ එහිදී පැන නැගී ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. COVID-19 වසංගතයේ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි දුම්රිය ස්ථාන විෂ බීජහරණය කිරීමේ වැඩසටහනක් ගුවන් හමුදාව ආරම්භ කර තිබෙනවා. ඒ අනුව රාගම සිට හලාවත දක්වා වූ දුම්රිය ස්ථාන 29ක් දිනපතා විෂ බීජහරණය සිදු කරනු ඇති. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. ස්වදේශී කොම්බ සබන්. පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ විසින් පොලිසිය දැනුවත් කිරීම සඳහා නිකුත් කර තිබූ ලිපිය ඔස්සේ ඍජු අනතුරු ඇඟවීමක් සිදු කර නොතිබූ බව නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා
අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ජනාධිපති කුමසුම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. මේ අතර අද සාක්ෂි ලබා දීම සඳහා එක් වූ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් නියෝග ලබා දීමේදී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් පරිදි සිදු නොවී ඇති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවට අද සාක්ෂි ලබා දීම සඳහා පැමිණි බස්නාහිර පළාත් දකුණු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතායි. පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් ලැබුණේ කෙසේදැයි එහිදී කොමිසම විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ජාතික තෞහිද් ජමාත් සංවිධානයෙන් ප්‍රසිද්ධ ක්‍රිස්තියානි දේවස්ථාන කිහිපයකට සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට පහර දීමේ සූදානමක් ඇතැයි අප්‍රේල් 9 වෙනිදා රාජ්‍ය බුද්ධ්‍යංශයෙන් තොරතුරු ලැබුණු බවයි. ඒ ලිපිය ලැබුණු පසු තමා කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් නියෝග 16කින් යුක්ත නියෝග මාලාවක් සකස් කළ බවත් එම උපදෙස් ෆැක්ස් මගින් අතින් මෙන්ම දුරකථන මාර්ගයෙන්ද ලබා දීම සිදු කළ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා. බස්නාහිර උතුර කොට්ටාශයේ භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවාඩු යාම හේතුවෙන් 2019 වර්ෂයේ අප්‍රේල් මාස 19 වෙනිදා සිට 21 වෙනිදා දක්වා කාලය තුල එම කොට්ටාශයේද වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමට තමාට සිදු වූ බව එහිදී ඔහු සඳහන් කළා. ඒ අනුව බස්නාහිර උතුර කොට්ටාශයට අදාළ නියෝගය ලබා දුන්නේ කෙසේදැයි කොමිසම විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ තමා එම ප්‍රදේශයේ වැඩබලන රාජකාරී කටයුතු අප්‍රේල් 19 වෙනිදා සිට ආරම්භ කළ බැවින් ඊට පෙර ලබා දුන් නියෝග සම්බන්ධයෙන් වගකිව යුත්තා වන්නේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බවයි. ඒ අනුව තමා ලබා දුන් කරුණු 16ක් සහිත නියෝගය තිබියදී දේශබන්දු තෙන්නකෝන් මහතා ලබා දුන් නියෝගය එම ප්‍රදේශයේ ආරක්ෂාවට ප්‍රමාණවත් වූයේ දැයි කොමිසම කළ විමසීමට පිළිතුරු දුන් නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතා පැවසුවේ තමාගේ නිලධාරීන්ට ලබා දුන් නියෝගය පිළිබඳ සලකා බැලීමේදී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් නොවන බවයි. බස්නාහිර දකුණු කොට්ටාශයේ මෙන්ම තමාට වැඩබැලීම සඳහා ලබා දී තිබූ උතුරු කොට්ටාශයේද පොලිස් අධිකාරිවරුන් අමතා කතෝලික දේවස්ථානවලට ආරක්ෂාව ලබා දෙන ලෙස තමා දැනුවත් කර තිබූ බවත් අප්‍රේල් 21 වෙනිදා උදෑසන 6ට පමණ තම නිල නිවසේ සිට කාර්යාලය දක්වා ගමන් කරන අවස්ථාවේ කතෝලික දේවස්ථාන කිහිපයකම පොලිස් නිලධාරීන් යොදවා සිටි අයුරු තමාට දක්නට ලැබුණු බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. නමුත් හෝරා කිහිපයකින් පසු කොච්චිකඩිය සහ කටුවපිටිය යන දේවස්ථානවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව තමන් ටීවී දෙරණ ඔස්සේ දැනගත් බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. මේ අතර බස්නාහිර උතුර පොලිස් කොට්ටාශයේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස එම ප්‍රදේශයේ දේවස්ථානවල ආරක්ෂාව පිළිබඳව තමන් ලබා දුන් උපදෙස් කටාන පොලිස් ස්ථාන භාර ස්ථානාධිපතිවරයා ක්‍රියාත්මක කර නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පාස්කු ප්‍රහාරය එල්ලවී සුළු වේලාවකින් තමාට දුරකථනය ඔස්සේ දැනුම් දුන් බවද වික්‍රමසිංහ මහතා මෙහිදී අනාවරණ කර තිබෙනවා. වසන්ත වික්‍රමසිංහ මහතාගේ අනතුරුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සාක්ෂි ලබා දීම සඳහා පැමිණියා. එහිදී ප්‍රහාරය සම්බන්ධයෙන් ඉහළින් ලද උපදෙස් මත එක් ලිපියක් පමණක් ඔබ විසින් නිකුත් කිරීමට හේතුව කුමක්ද යන්න කොමිසම ඒ මහතාගෙන් විමසා තිබෙනවා. ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ තමාගේ අදහස් ඇතුළත් කරමින් නියෝග ලබා දීම සිදු නොකළේ එමගින් වැරදි අදහසක් සමාජගත වී සමාජ කැළඹීමක් ඇතිවීමෙන් අනාගතයේ ඊට වගකීමට තමාට සිදුවන පසුබිමක් නිර්මාණය විය හැකි නිසා බවයි. එමෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය මගින් කිසිවිටක ඍජු අනතුරු ඇඟවීමක් සිදු නොවන බවද දේශබන්දු තෙන්නකෝන් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මේ සම්බන්ධ සම්පූර්ණ තොරතුරු රාජ්‍ය බුද්ධ්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය ආදී පාර්ශ්ව විසින් දැනුවත්ව සිටි බවත් අනතුරු ඇඟවීමේ ලිපිය සම්බන්ධව පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වා යාමේදී නිසි බර තැබීමක් සිදු වී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා. මේ අතර අනතුරු ඇඟවීමේ ලිපියෙන් තොරතුරු දැනගෙන සිටියදීත් දේවස්ථානවල පියතුමන්ලා සහ අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමටවත් කටයුතු නොකළේ ඇයිදැයි කොමිසම විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ මෙම ලිපිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී විවිධ කොන්දේසි පනවා තිබූ අතර එහිදී රහස්‍ය භාවය ආරක්ෂා කරන ලෙසද මහජන කලබීමක් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙසද ලිපිය දක්වා තිබූ බැවින් කතෝලික දේවස්ථානවල පියතුමන්ලා දැනුවත් කිරීමට තමා පියවර නොගත් බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසමෙන් පිටව ගියේ පැය 5මාරක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසුවයි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත.
ඇන්ද්‍ර නීතියත් සමග නිර්මාණය වූ තත්ත්වය හමුවේ පීඩාවට පත් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වූ මනුසද්දරණ ක්‍රියාන්විතය අකණ්ඩව 50 වන දිනටත් අද ක්‍රියාත්මක වුණා. වෛරස ව්‍යාප්තිය සහ ඇදිරි නීතිය නිසා අසරණ වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බෙදාදීමේ වැඩපිළිවෙල මනුසද්දරණ ආරම්භ කළා. දිවෙනපුරා විහාරස්ථාන, කතෝලික මෙන්ම මුස්ලිම් දේවස්ථාන, ළමා සහ වැඩිහිටි නිවාස රැසක් සඳහා වියලි ආහාරද්‍රව්‍ය පාර්සල් 58750ක් පමණ මේ වන විට බෙදා හැර අවසන්. මේ අතර මනුසද්දරණ සමග එක් වූ විස්ටම් සර්කල් ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුවට ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රදානය කළා. විස්ටම් සර්කල් ආයතනය හා මනුසද්දරණ එකතු වී අද දින දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දෙන ලද PPE කිට් සම්බන්ධයෙන් මාගේ පූර්ණ ස්තුතිය. තවද මනුසද්දරණ සමග එක් වූ කොලිටි සිලෝන් ආයතනය ඇදිරි නීතිය නිසා අසරණ වූ ජනතාවට බෙදාදීමට තේ කොළ ලබා දුන්නා. අපේ රටේ මේ අවස්ථාවේ පහසුතාවයට පත් වෙලා සිටින ජනතාව වෙනුවෙන් උපකාරයක් හරි කරන්නට ඇත්තටම මනුසද්දරණ ඉදිරිපත් වෙච්ච එක ගැන බොහොම ස්තුතියි. තවදුරටත් මනුසද්දරණට ජනතාව විවිධ පරිත්‍යාග සිදු කරන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ගම්මානයක් වන ගලින් බිඳුණු වැව, මයිලගස් වැව, පඩිකැටු වැව තරුණ ශක්ති තරුණ සංගමයේ තරුණයින් විසින් සහල් කිලෝග්‍රෑම් 2000ක් ජනතාව අතර බෙදා දීම සඳහා පරිත්‍යාග කළා. අපේ මනුසද්දරණ හා ඩයලොග් ආයතන සම්බන්ධ කරගෙන සහල් පරිත්‍යාගයක් සිද්ධ කරන්නට කල්පනා කළා. මනුසද්දරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. දැන් ව්‍යාපාරික පුවත් ගෙනෙන බිස්සැට්ටෙන් විශේෂාංගය. ස්වයං පෝෂිත රටක් බිහි කිරීමේ අපේක්ෂාවෙන් මහජන බැංකුව හඳුන්වා දුන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය පසුගියදා ආරම්භ වුණා. මෙම ණය යෝජනා ක්‍රමය හරහා කුමරු ඉඩම් මිලදී ගැනීමට, බීජ හා අමුද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට සහ පශු සම්පත් පාලනයට මුදල් ප්‍රදානය කරනවා. අස්වැන්න ණය යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු ළඟමැති මහජන බැංකු ශාඛාවෙන් ලබා ගත හැකියි. එත් සමගින් අද දරන රාත්‍රියේ 10:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.